සුබදේශන දරුවනි ඔයගලන්ට මාව ඇහෙනවද? සුබදේශන අපි දැන් ඊයේ සෙන්සුරාදා පන්තිනේ කරන්න බැරි වුණේ. අපි අවසානයේ සාකච්ඡා කරේ වෘත්තයක කෝණ සම්බන්ධවනේ. ඒහා අභ්‍යාසය නේද පුතේ? ජායන් වලත් මම හිතන්නේ අභ්‍යාස තියෙනවා සාකච්ඡා කරන්නනේ. ඒකේ අන්තිම එක තියෙනවා සර්. ඒකේ අන්තිම එක. දැන් වෘත්ත කෝණවල අපි කොතනින්ද නැවතුනේ දුන්නේත් මට පොඩ්ඩක් කියන්න. අපි ඒක ඉස්සලා ආවරණය කරගමු. ඔය ඔතන සර් ඔය පිටුවේ මුල්ම ගාන ඉඳන් පටන් ගන්න තියෙන 1 2 කර. 1 2 කරා. දෙකයි කරා. ඊට පස්සේ 3 4 ඉඳන් මෙතන ඉඳන් නේ. ඔව් සර්. ස්ක්‍රීන් එක ෂෙයා වෙලා නේද ඉන්නේ ඔයගොල්ලන්ට? හරි. ඔයගොල්ලෝ හදන්න නැති ගැටලු නේද? හදලා සූදානම් කරගෙන නැති. අපි එතන ඉඳන් යමු එහෙමනම්. මේක. බලන්න තුන්වෙනි ප්‍රශ්නේ. මම තුන්වෙනි ප්‍රශ්නේ බෝඩ් එකට ගන්නම්. මෙතන ඊට මතේ හින්දා. ප්‍රශ්නාංක 3 අපිට දෙනවා මේ විදිහට. මේකේ තියෙනවා පුතා මෙහෙම වෘත්තය. ඊට පස්සේ සමාන්තර රේඛා දෙකක් කොහොම තියෙනවා. මේ විදිහට තීරයක් රේඛාවක් කියනවා. මේ රේඛා දෙක සමාන්තරයි. එතකොට AD මෙතන AD මෙතන BC මෙතන X. ඔයගලන්ට ඔප්පු කරන්න කියන්නේ සාධනයේ කළ යුතු කාරණාව සාධනයේ කළ යුක්ත කියන්නේ AD समान AX समान है DX बराबर AX समान है DX बराबर මේක තමයි ඔප්පු කරන්න කියන්නේ AX समान है DX बराबर කවුද අපිට මේකට උදව් කරන්නේ ඔච්චරයි තොරතුරු දීලා තියෙන්නේ दुल्लेत ओके अनपुता XBC समान है ADX X XDC XBC XDC ද XBC समान है ADX මේකට ADX ඒකාන්තරක ADX මේක ඕනේ ඔව් ඊට පස්සේ XBC समान है DAX ඒකට හේතුව එකම මූර්ත ඛණ්ඩයක ඊට පස්සේ DAX समान है ADX ඒකට හේතුව प्रत्यक्ष ප්‍රත්‍යක්ෂ මොකද්ද ප්‍රත්‍යක්ෂය ප්‍රත්‍යක්ෂද නැත්නම් ත්‍රිකෝණයක සමාන කෝණ වලට සම්මුඛ පාදද ත්‍රිකෝණයක සමාන කෝණ වලට සම්මුඛ පාද දිගින් සමානයි සමදිපාද ත්‍රිකෝණ ප්‍රමේය විලෝමය ඒ අනුවනේ AX සමානයි DX වෙන්නේ නේද
නැස ඒ කියන්නේ DAX කෝණයට ADX කෝණය සමානයි. ඔයා ඒක කෝණ දෙක සමානයි. ඒක ප්‍රත්‍යක්ෂයක්. ඒක හරි. ඊට පස්සේ ඔය කියන කාරණාවනේ. AX සමානයි DX. හරි. හරි. ඔබ හරි. අපි දැන් මේක ලියන්නේ කොහොමද? ලියන්නේ මෙහෙමයි. අපි මේක ලියනකොට පුතේ අපිට ගන්න පුළුවන් ඔයා කිව්ව විදිහට රූපයේ කොහොම ලිව්වා රූපයේ ADX කෝණය ADX සමානයි XBC කියන කෝණයට. ඒකට හේතුව අපි ලියනවා AD සමාන්තරයි BC සහ ඒකාන්තර කෝණ. ඔන්න. ඊට පස්සේ තවද XBC කියන කෝණය. XBC සමානයි කාටද DAX. ඒකට හේතුව එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. ඊට පස්සේ අපි මේක 1 මේක 2 කියලා ගත්තාම අපි කියනවා 1 හා 2කින් අන්න අපිට කියන්න පුළුවන් ADX කෝණය සමානයි DAX. ඒකට හේතුව අපිට කියන්න පුළුවන් ප්‍රත්‍යක්ෂ. ඊට පස්සේ අපි තවද ADX ත්‍රිකෝණයෙන් අපි කියනවා AX සමානයි DX කියලා. ඒකට හේතුව ත්‍රිකෝණයක සමාන කෝණවලට සම්මුඛ පාද සමාන වේ. නැත්නම් සමදිපාද ත්‍රිකෝණ ක්‍රමයේ විලෝමය කියලා ලිව්වත් කමක් නැහැ. ඒ නිසා AX සමානයි DX. ඔන්න ඔය විදිහට sannivedanaya වෙන්න ඕන. බලන කෙනාට පහසු වෙන්න ඕන. තාර්කික වෙන්න ඕන. හේතු දැක්වීම පැහැදිලිව තියෙන්න ඕන. අනුක්‍රමික බවක් තියෙන්න ඕන. හරියටම පොයින්ට් එකට වැඩේ වෙන්න ඕන. අනවශ්‍ය දේවල් ලියන්න ඕනේ නැහැ. අපි මේ සාකච්ඡා කරන්නේ 31 අභ්‍යාසයේ තුන්වෙනි ගාන. 31 අභ්‍යාසයේ තුන්වෙනි ගාන තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. හරි. කාට හරි ලියා ගන්න ඕන නම් ඉක්මනට ලියා ගන්න. අපි ඊට පස්සේ 4 වෙනි ගානට එන්න හදන්නේ. 4 වෙනි ගානට. ඒ වෙනත් විදිහකට ඔබ ඔප්පු කිරීම කරලා තියෙනවා නම් ඒත් කියන්න. සද්ද නැතුව ඉන්න එපා. හරි. අපි ප්‍රශ්න අංක 4ට යමු. ප්‍රශ්න අංක 4 මේ විදිහට තියෙනවා.
මේකේ මෙතන B මෙතන C x a y තරුවනි අපිට කියන්නේ ඔප්පු කරන්න කියලා සාධනය කළ යුත්ත AXC සමානයි AYB බව. කවුද අපිට ඔකට උදව් කරන්නේ? ඉදිරිපත් වෙන්න. දුල්ලෙන් දැන් අත උස්සනවා. කො අනිත් අයත් ඉදිරිපත් වෙන්න. Excuse me sir. කියන්න සර් දැන් විසාවේ අපි කොහෙද කරන්නේ? අපි සාකච්ඡා කරන්නේ පුතා අභ්‍යාසය 31 5 අභ්‍යාසයේ 4 වෙනි ගාන 31 5 4 වෙනි ගාන තමයි සාකච්ඡා කරන්නේ. හරි? හරි සර්. කවුද අපිට මේකට උදව් කරන්නේ? දනුල කතා කරමු. කොහොමද මේක ගොඩ නැගුවේ? හිරුක ඉන්දීවරි කියන්න බලන්න. මේක කොහොමද ඔප්පු කරේ? හදලා නෑ වගේ මට පේන්නේ. නිසලි අද ඔව් කොහොමද දුවගත්තේ? VXC කෝණය සමානයි VYC කෝණය සමානයි x. ඊට පස්සේ ඒක ඔයා VG මේ අගයක් ගත්තා x කියලා ඔහම. හේතුව එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. හරි. ඊට පස්සේ AXC කෝණය සමානයි 180 ඍණ x. AYB කෝණයත් සමානයි 180 ඍණ x. එම නිසා AXC සමානයි AYB වේ. එතන 180 අඩු කිරීම x ට එතනට හේතුව ලිව්වේ නැද්ද ඔයා? දැන් අපි කියන ඔව් සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ කියන එක එතනට එන්න ඕන පුතේ. හරි. දුව හරි. ඔයා කියපු විදිහ හරි. මෙතන x දාව ගන්නත් පුළුවන්. මං නම් අපි මෙහෙම ගමු. x සම්බන්ධ කරගන්නම අවශ්‍ය නැහැ. අපි මෙහෙම ගමුකෝ. අපි කියනවා රූපයට අනුව අපි කියනවා BXC කෝණය සමානයි BYC කෝණය. ඒකට හේතුව එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. ඊට පස්සේ අපි ගන්නවා මෙහෙම. දැන් BXC සමානයි BYC තමයි ගත්තේ. ඊට පස්සේ මේක අපි අංක 1 කියලා තියාගමු පුතේ. මේක අංක 1 කියලා ගමු. ඊළඟට අපි ගන්නවා BXC එකතු කිරීම CXA සමානයි අංශක 180යි. හේතුව සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. එම නිසා AXC
සමානයි 180 අඩු කිරීම bxc. bxc නේ ඊට පස්සේ අපි කියනවා මෙලෙස CYB එකතු කිරීම BYA සමානයි අංශක 180යි. මේකම තමයි හේතුව. එම නිසා අපි කියනවා BYA සමානයි 180 අඩු කිරීම CYB. නේ CYB. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් එකට අණුව 180 BXC සමානයි 180 CYB. නේ එකට අණුව. අයි මෙතන BYC BXC සමාන හින්දා 180 මෙයාගේ අඩු වෙලා එන එකත් සමානයි. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් එම නිසා 180 BXC කියන්නේ කවුද? AXC සමානයි 180 CYB කියන්නේ කවුද? BYA. එහෙනම් AXC සමානයි BYA කියලා අපිට ගන්න පුළුවන්. BYA වේ. මෙතනින් පස්සේ මෙතනට. දුව මෙතන x කියලා දාගත්තට වැරද්දක් නැහැ. ඒකත් හරි. මම x කියන එක දාගන්න නැතුව ගත්ත විදිය තමයි මේ. මෙතන පැහැදිලි වෙන්නේ එක මුහූර්ත ඛණ්ඩයේ කෝණ සරල රේඛාව මත පිටන බද්ධ කෝණ පරිපූර්ණක වීම ඒ කාරණා දෙක පදනම් වෙලා තමයි අපිට මේ ඔප්පු කිරීම කරන්න පුළුවන් වෙන්නේ. ඔබ වෙනත් විදි වලට හදලා තියෙනවා නම් පැහැදිලි කරන්න. ඒකම මේකත් සටහන් කරගන්න කරලා නැත්තම්. සේමිත හැදුවද ගණන්? බානුජා දුව ගණන් හැදුවද? ඔව්. අපිට ඕක ත්‍රිකෝණයක පාදයක් දික් කළ විට සෑදෙන බාහිර කෝණය ඒ ප්‍රමේයෙන් ගන්න පුළුවන්. මේ කෝණය. ඒ කියන්නේ මේ දෙන්නත් එක්කද? ඔව්ද? ඔයා මේ ප්‍රතිමුඛ කෝණ වලින් සමාන කරගන්නවා. එක මූර්ත ඛණ්ඩයේ කෝණ වලින් මෙයාව සමාන කරගන්නවා. ඊට පස්සේ මේ දෙන්නගේ එකතුවට සමානයි කියලා අරගෙන මේක සමානයි කියලා ගන්නවා නේ. ඔව්ද? ඒක හරි පුතේ වැරදි නෑ. ටිකක් පියවර වැඩි වෙයිනේ. මේ දෙන්න සමානයි ප්‍රතිමුඛ. මේ දෙන්න එක මූර්ත ඛණ්ඩයේ කෝණ සමානයි. එකතුව සමානයි ප්‍රත්‍යක්ෂ වලින්. ඔව්නේ මේ වගේම තමයි මේ හා සමාන පියවර ගන්න තමයි යන්නේ නේ. ඒකත් හරි. හොඳයි. එහෙමත් කරන්න පුළුවන්. වැරදි නෑ. අපි යමු පස්වෙනි ප්‍රශ්නෙට එන. පස්වෙනි ප්‍රශ්නේ. පස්වෙනි ප්‍රශ්නේ මේ විදියට.
මේකේ කියනවා සාධනය කළ යුත්ත AEC කෝණ සමච්ඡේදකයේ BE බව. AEC සමච්ඡේදකය AEC සමච්ඡේදකය BE බව. AEC AEC සමච්ඡේදකයේ BC බව. මෙතන BPQ 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 මෙතන P තියෙනවා. BPQ කියන කෝණයයි BRQ කියන කෝණයයි සමානයි. BPQ BRQ සමාන නම් මේ දෙන සමානයි. අපිට කියන්න තියෙන්නේ අපි ඔප්පු කරන්න ඕන මෙන්න මේ කෝණ දෙක සමානයි කියලා ඔප්පු කරගත්තා නම් හරි. AEB එක්කෙනයි BEQ කියන එක්කෙනයි සමානයි කියලා ඔප්පු කරගත්තා නම් හරි. එතකොට AEC ගේ සමච්ඡේදකය තමයි BE වෙන්නේ. අන්න ඔහොමයි. කවුද අපිට මේකට උදව් කරන්නේ? අපිට ඕනේ AEC ගේ සමච්ඡේදකය BE බව. ඔව් ශාන්තියෝ කොහොමද ගත්තේ? සර් මුලින්ම සර් APE ත්‍රිකෝණයයි BRE කියන ත්‍රිකෝණයයි ත්‍රිකෝණවල කෝණ සමානින්ද සමාන කරගන්න අනුශක 180ට APE ත්‍රිකෝණයයි අනිත් එක නා කවුද? BRE මෙයා ඔව් සර් කෝණ එකතු 180 ඉඳ ඒ තුන සමාන වෙන අර කෝණ තුනට ඔව් ඊට පස්සේ මේ ප්‍රතිමුඛ කෝණ වලින් මේ APEY BPQY සමාන කරනවා. එයා වයින් කරගන්න පුළුවන්. ඊට පස්සේ EP මේ දෙන්නගේ එකතුව එතකොට මේ දෙන්නගේ එකතුව ආව් ඊට පස්සේ කියන්නකෝ ඊට පස්සේ එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ වලින් EPQ EAPY EBRY සමාන කරනවා. මේ දෙන්නව. ඔව් ඔව් ඔතන ප්‍රතිමුඛ කෝණ වලින් සමාන වෙනවානේ APEY. ඔව් එතකොට සර් මේ සමාන රාශි වලින් සමාන රාශි අඩු කිරීමෙන් ලැබෙන රාශි සමාන වේ. ඒ ප්‍රත්‍යක්ෂයෙන් අර ඉතුරු කෝණ දෙක සමාන කරලා ඒ හින්දා අරක සමච්ඡේදකය වෙනවා කියලා පෙන්වනවා. ඒ කියන්නේ මේ කෝණෙට මේක මෙතන චන්දිය මේ දෙන්න සමාන කරලා ඊළඟට ඔයා මෙයයි සමානයි කරගන්න ඕන. ඔව් සර්. නේ? මෙතන ප්‍රත්‍යක්ෂයෙන් මේ දෙන්න සමාන කරගන්න. ඊට පස්සේ තමයි අතන්ට යන්නේ වෙන්නේ. ඊට පස්සේ තමයි මේ දෙන්න ඔයා සමාන කරගන්නේ නේ. මේ දෙන්න සමාන කරගත්තාම මෙයා සමච්ඡේදකය වෙනවා. හරි පුතා. හොඳයි. ඒක තමයි. මම ඔන්න ලියන්නම් බලන්න ඔබ ලියලා තියෙන විදියයි මේකයි අතර වෙනසක් තියෙනවද කියලා. සැලසුම හරි. එතකොට සාධනය වෙන්නේ මෙහෙමයි. අපි මුලින්ම මේ කෝණේ සමාන කරගමු නේ. එතකොට තමයි ලේසි වැඩේ. අපි ගන්නවා APE ඒ කියන්නේ මෙන්න මේ කෝණේ APE සමානයි BPQ ට BPQ ඒ කියන්නේ මෙන්න මේ කෝණෙට BPQ හේතුව ප්‍රතිමුඛ කෝණ ඊට පස්සේ අපි කියනවා තවද BPQ සමානයි BRQ ට ඒකට හේතුව
ඒකට හේතුව දත්තය. එම නිසා අපි කියනවා APE සමානයි BRQට. ඒක හැමෝටම තේරුණාද? BRQ වේ. ඒක අපි අංක 1 කියලා තියාගන්න. ප්‍රතිමුඛ හින්දා මේ දෙන්න සමානයි, දත්තේ හින්දා මේ දෙන්න සමානයි, ඒ හින්දා මේ කෝණ දෙක සමානයි. එතකොට දුවේ පුතේ APE ත්‍රිකෝණයේ එක කෝණයකුයි BRE ත්‍රිකෝණයේ තව කෝණයකුයි සමානයි. එක හරි. තවද අපි කියනවා AEP නැත්නම් EAP සමානයි EBR. ඒකට හේතුව එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. මේ පේනවනේ D කියන ඡාපයත් එක්ක බැලුවාම මෙතන එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. වෘත්ත ඛණ්ඩයේ කෝණ. ඒක අපි අංක 2 කියලා ගන්නවා. අංක 2. ඊට පස්සේ තවද අපි කියනවා APE ත්‍රිකෝණයේ අපි කියනවා AEP කියන කෝණය. මෙන්න මේ කෝණය. AEP කියන කෝණය සමානයි අංශක 180 අඩු කිරීම නේ අංශක 180 අඩු කිරීම. ඊටත් ඉස්සෙල්ලා තව පොඩි දෙයක් මට මෙතන මතක් වෙනවා. මෙහෙම කරා නම් තවත් හොඳයි අපිට. අපි එක එකතු කිරීම දෙක ගමු. තවද එක එකතු කිරීම දෙකේ. එක එකතු කිරීමේ 1 2 එකතු කරමු පුතා. 1 2 එකතු වුණාම මෙතන APE එක්ක එකතු වෙනවා APE EAP. EAP මේ දෙන්නගේ එකතුව සමානයි මේ දෙන්නත් එකතු වෙනවා BRQ EBR. මේකට අපි ප්‍රත්‍යක්ෂය සමාන රාශීන් එකතු කළ විට ලැබෙන රාශි සමානයි. ඒක අපි අංක 3 කියලා දාගමු. දැන් අපිට මේ එකතුව සමාන බව මෙතන අපිට ආවා. අන්න අපි කියනවා තවද නැත්නම් මෙතන තවද ඕනේ නැහැ. එම නිසා කියලා ගන්න පුළුවන් මෙතන. එම නිසා ඊට අපි ගන්නවා තවද මොන ත්‍රිකෝණෙද? අපි ගන්නවා APE ත්‍රිකෝණේ. APE ත්‍රිකෝණේ අපි ගන්නවා AEP කෝණය. AEP සමානයි අංශක 180 අඩු කිරීම APE එකතු කිරීම EAP. හේතුව ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ඓක්‍ය අංශක 180ක් නිසා. මෙලෙස අන්න අපි කියනවා මෙලෙස EBR ත්‍රිකෝණේ ඒකෙත් අපි ගන්නවා BER සමානයි 180 අඩු කිරීම EBR එකතු කිරීම BRQ. ඒකටත් හේතුව මේකම තමයි. එම ඔන්න දැන් පුතා අපිට තුන්වෙනි එකේ මේ දෙන්න සමානයි කියලා පැහැදිලිව පෙන්නනවානේ. තුන්වෙනි එකේ මේ දෙන්න සමානයි කියලා පැහැදිලි පෙන්නන හින්දා දැන් මට ඊට මදින්ද මම මේ හරියට ගන්නවා. හරි. ඊට පස්සේ අපිට 3ට අනුව
3ට අනුව අපි කියනවා 3ට අනුව 180 අඩු කිරීම 180 අඩු කිරීම APE එකතු කිරීම EAP සමානයි 180 අඩු කිරීම EBR එකතු කිරීම BRQ වේ ප්‍රත්‍යක්ෂ 180න් මේ සමාන රාශීන් එක අඩු කරාම ලැබෙන රාශි දෙක සමානයි. එම නිසා අපිට කියන්න පුළුවන් AEP කෝණය සමාන වෙනවා BER එම නිසා අපි කියනවා BE මගින් AE අපිට ඔප්පු කරන්න කිව්වේ AER නේ BE මගින් AEC කෝණය සමච්ඡේදනය වේ. AEC කෝණය සමච්ඡේදනය වේ. අන්න එහෙමයි. චන්දිව් කොයි විදියටද ගොනු කරේ? ඔව්. සර් මේ කොහොම තමයි අර AEP සමාන අන්තිම එකේ සර 180න් අඩු කරලා නෙමෙයි ගත්තේ. එලින්ම මෙතනට පෙන්නුවා. මෙයා මේ හින්දා කියලා මේ දෙක සමාන කරානේ. ඔව් සර්. මේකත් පොඩ්ඩක් රතු පෑනේ සටහන් කරගන්න. මොකද අපිට එතන ගන්න වෙනවා. මොකද දැන් මේ දෙන්නා සමාන වුණාට පුතා මේ දෙන්නා සමාන වුණාට අර 180න් අඩු කරලා එන අගයන් දෙක සමානයි කියන එක අපි ප්‍රත්‍යක්ෂ වලින් පෙන්නන එක හොඳයි. ඔව්. ඒ කියන්නේ මෙහෙම ඒ කියන්නේ 180යි කියලා පෙන්වුව අර කෝණ තුනේ අගය එකතු කරලා එතනින් ප්‍රත්‍යක්ෂයක් දාලා අර ත්‍රිකෝණ දෙකේ කෝණ තුන සමානයි කියලා පෙන්වුවා. අර කෝණ තුන සමානයි කියලා පෙන්නුවා. ඊට පස්සේ අතන එකතු ඔයා පෙන්නලා තිබුණද මෙහෙම සමානයි කියලා? මේ පීවරක් නැතුව ඇති ඔයාගේ. ඊවර විතරක් නෑ සර්. මේ ඔයා මේක තියෙනවා ඊට පස්සේ ඔයා ත්‍රිකෝණේ කෝණ තුන ওই විදියට සමානයි කියලා ගත්තා නේ? සර් 180යි කියලා දාලා අරගෙන ප්‍රත්‍යක්ෂකින් ওই පියවරට ආවා. මේ පියවරට ඇවිල්ලා ඊට පස්සේ මේ දෙන්නම අයින් කරා ඕන. ඔව් සර් මේ එක අඩු කිරීම දෙක වරහණක් දාලා 2 3 කියලා. වැරද්දක් නැහැ. ඒක හරි. ගැටලුවක් නැහැ. අවශ්‍ය තැනක් තියෙනවා නම් සටහන් කරගන්න. කාට හරි අහන්න පුළුවන් ප්‍රශ්න හදලා තියෙන්න එපා පුතා. ඉදිරිපත් වෙන්න. තමන් තේරෙන්නේ නැත්නම් අහන්න. දැන් මෙතන උනත් තේරුන්නේ නැත්නම් ඒත් අහන්න. මේක සංවාදශීලීව යන්න ඕන වැඩක් හරි. තමන් මේ කතා කරොත් අනේ ලැජ්ජාවටපත් වෙයි එහෙම හිතන්න එපා. ඉගෙන ගන්නකොට අදහස් ප්‍රකාශ කිරීම හරි වටිනවා. ඔබ කතා කරනකොට තමයි ඔබේ තියෙන මේ හිතේ තියෙන හිතන් ඉන්න නිවැරදි කියලා හිතන තැන් සමහර විට වැරදි වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට අපිටත් නොපෙනෙන පැත්තක් ඔබට පේන්නත් පුළුවන්. ඒකත් හරි වටිනවා. නේ? අන්න ඒකයි. ජ්‍යාමිතිය කියන්නේ හරියටම මේ එකම ක්‍රමයක් කියලා නෑ. වෙනස් විදිහට දකිනකොට තර්කානුකූලව මේ ජ්‍යාමිතික මූලධර්ම පදනම් වෙලා මේව ගොඩනගන්න පුළුවන් තව විදි තියෙනවා. අපිට දැන් එන්න තියෙන ඊළඟ 6 වෙනි ගාන.
හරි. අපි යමු එහෙනම් ඊළඟ ගැටලුවට. අපි ඊළඟ ගැටලුවට යමු. ඊළඟ ගැටලුව ප්‍රශ්න අංක 6 ඒක මෙහෙම තියෙන්නේ ඒක B මෙතන C මෙතන A මෙතන D මෙතන X මේ දෙන්න සමානයි. මේකේ කියනවා AB AC සමානයි. අපි ඔප්පු කරන්න තියෙන්නේ සාධනය කළ යුක්ත CDX සමානයි දෙගුණයක් ABC බව. දෙගුණයක් ABC බව. CDX කෝණය X මෙන්න මෙයාව. CDX සමානයි ABC වගේ දෙගුණයක් බව. මෙයා වගේ දෙගුණයක් කියලා. කවුද අපිට මේක උදව් කරන්නේ? ඔව් චන්දිත්. චන්දිත් වට උසල තියෙනවා. කියන්න බලන්න. සර් මුලින්ම ABC සමාන කරනවා ACBට AB සමාන AC හින්දා ABC මෙයා මේ කෝණ දෙක සමානයි. සමාන පාදවලට සම්මුඛ කෝණ. හරි. ඊට පස්සේ BAC කියන කෝණ ගන්නවා 180න් අඩු කිරීම ABC ධන ACB. මෙයා එනවා 180න් මේ දෙන්නගේ එකතු අඩු කරනවා. හරි. මෙයාත් එහෙම වෙනවා. නේ? ඔව් සර් ඊට කලින් සර් ඒක ලිව්වා ආයි BAC සමාන 180 අඩු කිරීම 2යි ABC. මෙතන මේ දෙන්න එකතු කරලා ඔව්. 2යි ABC. ඔව්. ඔව් සර් කෝණ දෙක දෙක සමාන සමාන හින්දා. ඊට පස්සේ BAC සමානයි BDC එකම වෘත්තයේ ඛණ්ඩයේ කෝණ. මේ දෙන්න. ඔව්. ඔව්. ඊට පස්සේ BDC 180න් අඩු කරා මෙයාවනේ. ඔව්ම. ඔව් සර් 180න් අඩු කරාම මෙයා එනවා මේ කියන එකතු මෙයාට. ඔව් එතකොට XDC එන 180න් අඩු කිරීම BDC. එතකොට සර් ඒකට අර මේ ප්‍රත්‍යක්ෂ මගින් ආදේශ කරාම XDC සමානයි 180 අඩු කිරීම 180 ඍණ 2යි ABC. එතකොට ඊට පස්සේ 2යි ABC කියලා එනවා 180 180 180. ආයි පුතා මට විනාඩියක් දෙන්න.
මේකේ චන්දිරු කිව්වා හරි ඒ විදිහට තමයි යන්නේ. අපි දැන් මේක ලියන්නේ කොහොමද? ඕකනේ ඔයගලන්ට තියෙන ගැටලුව. මේක ඉදිරිපත් කිරීම. දැන් මේ වගේ එකදී අඩු පියවර ගණනකින් නිවැරදිව sannivedanaya වෙන්න ඕන. අපි අන්න ඒක සැලසුම් කරගමු දැන්. ඒක සැලසුම් කරගත්තොත් අපි අර චන්දිරු කිව්වා වගේ මෙතනින් වැඩේ පටන් ගමු අපි. ABC කියන ත්‍රිකෝණය. ඔන්න බලන්න සාධනය අපි මුලින්ම ගන්නවා පුතේ ABC ත්‍රිකෝණයේ. එතකොට බලන කෙනා දන්නවා මේ ABC ත්‍රිකෝණය තමයි මෙයා සලකන්නේ. ABC ත්‍රිකෝණේ අපි කියනවා ABC කෝණය සමානයි ACB කියලා. ABC කෝණය සමානයි ABC.
හරි. මෙතන එතකොට ABC ACB සමාන වෙනවා හේතුව සමාන පාදවලට සම්මුඛ කෝණ. එහෙමත් නැත්නම් මෙහෙම ලිව්වත් ඇති. AB සමානයි AC වීම. AC වීම. AB AC සමාන වෙන හින්දා තමයි මේ කෝණ දෙක සමාන වෙන්නේ. right. ඊළඟට අපි කියනවා තවද BAC සමානයි 180 අඩු කිරීම ABC එකතු කිරීම ACB 180 මේ දෙන්න අඩු වෙනවා. ඒකට හේතුව ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ඓක්‍යය. අභ්‍යන්තර කෝණ ඓක්‍යය අංශක 180 නිසා. ඒක එනවා. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් මෙතන අංක 1 කියලා දාලා ඊට පස්සේ 180 අඩු කිරීම 2යි ABC කියලා. ඒකට හේතුව 190. එහෙනම් දැන් BAC කියන කෝණය 180 අඩු කිරීම 2යි ABC කියලා අපි ගත්තා. හරිද? ඔන්න එහෙම. ඊට පස්සේ අපි කියනවා තවද මෙතනින් අපි ගන්නවා BDC සමානයි අංශක 180 අඩු කිරීම CDX. ඒකට හේතුව සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. සරල රේඛාවක් මත පිහිටන බද්ධ කෝණ හින්දා 180 අඩු කිරීම CDX. ඊට පස්සේ අපි කියනවා දැන් BDC අපි කියනවා තවද BAC සමානයි BDC. හරිනේ මේ කෝණ දෙක සමානයි. ඒකට හේතුව එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. එම නිසා අපි කියනවා මෙතන 180 අඩු කිරීම 2යි ABC. මෙතන 180 අඩු කිරීම CDX. මේ දෙන්න සමාන වෙනවා. නේ? මොකද මෙතන අපි ගත්තොත් එහෙම මෙතන BAC BDC කියන්නේ මේ දෙන්න. ඕනනම් ඒකට අපිට මෙහෙම ගන්න පුළුවන්. මේක අපි 2 මේක 3 කියලා ලියලා මෙතන අපි දානවා 2 හා 3ට අනුව. හරි. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් එම නිසා 180 2යි ABC අඩු කරාම 180 CDX අඩු කරාම සමානයි. අපිට කියන්න පුළුවන් එම නිසා CDX සමානයි මෙතනදී දෙන්න ගන්න පුළුවන් CDX සමානයි 2යි ABC ප්‍රත්‍යක්ෂ. මෙතන අපි ප්‍රත්‍යක්ෂ ඕනනම් මේකෙන් දෙපැත්තෙම 180ක් අඩු කරලා ගන්නත් පුළුවන් නැත්නම් මේ වෙලෙවට කමන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂ වලින් අපිට එනවා එහෙමනම් CDX සමානයි 2යි ABC වේ ඔන්න ඔහොම. චන්දිව් මීට වඩා ටිකක් පියවර දෙකක් යන්නේ නැති නේද? ඔව් සර් පියවර දෙකක් කිය. ඔව්. මෙතන ගැටලුවන්නේ අපිට 180න් මෙතන සමාන රාශීන් වලින් එකම රාශියක් අඩු කරාම ලැබෙන රාශියනේ මේ ඉන්නේ. මෙතන 180 දෙපැත්තෙම අඩු කරලා පෙන්නලා තිබුණත් ගැටලුවක් නැහැ. හරි. අඩුපාඩු තියෙන අය හදාගන්න වෙනස් විදියට හදලා තියෙනවා නම් කියන්න පැහැදිලිව. සර් ඊට වඩා කෙටි ක්‍රමයක් තියෙනවානේ. කොහොමද? කියන්න සර් ඔතන මේ ABAC සමාන හින්දා ABC ACB සමාන හින්දා වූ ABC කෝණයයි ACB කෝණය සමානයිනේ. ඔව්. මෙතන ඔව්. එතකොට සර් ABC කෝණය A කියලා නම් කරගත්තොත් ACB කෝණයත් A වෙනවා. එතකොට ABD කෝණය X කියලා නම් කරගන්නවා.
ඕක නෙමෙයි සර්. මෙතන මේ මෙයාද? ඒක ගාව ඡේදන මෙයා. නෑ නෑ අනිත් මෙතන. අනිත් කෝ අනිත්. මෙයා. ඔව් සර්. මෙයා x කියලා ගන්නවා. ඔව් සර්. එතකොට සර් මෙතන මේ ත්‍රිකෝණයක බාහිර කෝණයක් දික් කිරීමෙන් මේ සෑදෙන කෝණය මේ CDX ට දාන්න පුළුවන්. මෙයාට මේ කොනේද? ඔව්. එතකොට සර් ඒ ඍණ මෙයා එන්නේ එතකොට මෙන්න මේ කෝණය. මෙයා x නම් මෙයාත් x. ඔව් සර්. එතකොට සර් ඒ ඍණ x ඍණ x එකතු ධන a ධන x සමානයි ධන CDX. x. ඔව් ඊට පස්සේ මේ x සමානයි x ඉවත් CD. වෙනවා. එතකොට මෙතන 2a දෙකයි. සමානයි CDX. ඔව්. හරි. ඒ කියන්නේ මෙතන මේ විජීය පද අරගෙන ඔව් සර්. ඔව්. මෙතන ගත්තා මේ කෝණේ සමාන එක මුද්ද කණ්ඩේ කෝණ. මේක A කියලා ගත්තා. මේ දෙන සමානයි. ඒක හරි. වැරදි නෑ පුතා. ඉතින් xy මුලින්ම මේ දෙක හඳුන්වලා දෙනවා. හඳුන්වලා දීලා ඊට පස්සේ ඔය විදිහට ගන්න පුළුවන්. හොඳයි. බොහොම හොඳයි. හරි? එහෙම ගන්න පුළුවන්. තව විදියක් තියෙනවා නම් කියන්න තව ක්‍රම. හොඳයි. මට ආයි පොඩ්ඩක් විනාඩියක් එතකොට ඒක හරි පුතේ. ඒ විදිහට ගන්න පුළුවන්. අපි මේ එමු ප්‍රශ්නාංක කීයද දැන්? අපි සාකච්ඡා කරන්නේ දැන් ප්‍රශ්නාංක 7. 7 දෙමු. ඔව් කියන්න පුතා. මේ 6 වෙනි ගාට නිර්මාණයක් කරත්තොත් වැරදිද? පුළුවන් ඉතින් නිර්මාණ වලින් යන්න පුළුවන්. කොහොමද ගන්න කියන්නේ කොහොමද? ඔව්. සර් මේක නේද මේ ගානම නේද? ඔව් සර්. ඒ ආදේශ F1 දික් කරනවා කියලා ගන්න. අමින පොඩ්ඩක් මෙතන AB සර්. ඔව්. මොන පාදෙද දික් කරන්නේ? AB පාදේශ F1 දික් කරනවා. AB පාදේ F1 දික් කරනවා ඔහොම. ඔව්. හරි. ඊට පස්සේ සර් මේ BAC කෝණයයි BDC කෝණයයි BAC කෝණයයි මේ කෝණයයි අනිත් එක BDC BDC කෝණයයි සමානයි සර්. ඔව්. එතකොට සර් මේ සරල රේඛාව පිහිටි බද්ධ කෝණ මගින් FHC XDC සමාන කර ගන්නවා. ඔයා කියන්නේ මේ කෝණ දෙක සමාන කර ගන්නවා. මේ දෙන්න සමානින්ද මේ කෝණයයි සමානයි. එහෙමයි. ඔව් සර්. ඔව්. එතකොට සර් ABC කෝණයයි ACB කෝණයයි සමානයි සර්. ඔව් මට දැන් තේරෙනවා. දැන් මේ කෝණයට සමානයිනේ මේ දෙන්නගේ එකතුව නේ? මේ දෙන්නගේ එකතුව මෙයාට සමානයි. එතකොට මේ දෙන්න සමානින්ද මේ දෙන්නගේ එකතුව මෙයාට සමානයි. ඔව් සර්.
ඔව් ගොඩක් පීවර අඩු වෙනවානේ. ගොඩක් පීවර අඩු වෙනවා. මෙයාව අපි දික් කරගත්තා. ඒතර මෙයා එනවා. ඊට පස්සේ අපිට මේ දෙන්නගේ එකතුවට සමානයි. මේක 180න් අඩු කරලා මේ දෙන්න සමාන කරගන්න ඕනනේ. හැබැයි මේ පීවර ගන්නට වගේ කීයක් આવද පුතාට පීවර? ලියනකොට පිටු භාගයක් විතර අවශ්‍ය. ඔව්නේ. මොකද මෙතන මේ ජ්‍යාමිතික ප්‍රමේයන් කීපයක් එනවා. මීට වඩා ටිකක් යනවා වගේ නේද? හැබැයි ක්‍රමය හොඳයි. පැහැදිලි. ඒකේ පැහැදිලි මේ කවුද මේ හිරුකට කොච්චරක් ඉඩ ගියාද? පීවර කීයක් ගියාද හිරුක? රූල් 7ක් ගියා සර්. පීවර 7ක්. ඔව් සර්. ඔව් මේ හා සමානව වගේ ගිහිල්ලා තිනවා නේද? ඔව් හොඳයි. ක්‍රම තුනක් අපිට දැන් සාකච්ඡා වුණා පුතාලා. බොහොම හොඳයි. ඒ විදිහට. දැන් මේ කතා කරපු එකත් හොඳයි. මේ නිර්මාණයක් මෙතන අපි පාදේ දික් කරලානේ මෙතනට අරගෙන මේ විදිහට ගන්න පුළුවන්. වැරදි නෑ. හොඳයි. තවත් තියෙනවා නම් කියන්නේ එහෙම. ඒක තමයි වෙන්න ඕනේ. එකම ගැටලුව බලන්න වෙනස් විදි වලට දකින්න විදිය. ඒ හැම එකක්ම නිවැරදි. ඉදිරිපත් කිරීමේදී හේතු දක්වමින් පැහැදිලිව ඉදිරිපත් කරන එක තමයි කරන්න ඕනේ. අපි ඊළඟ ගැටලුවනේ අංගෙන්නන්නේ. ඊළඟ ගැටලුවට ගියොත් මේ විදිහට මෙතන AB x මෙතන DCX මේ පාත් දෙක සමානයි. මේකේ අපිට කියනවා AC සමානයි BD බව පෙන්වන්නලු සාධනය කළ යුත්තේ. අපිට කියනවා AC සමානයි BD බව. BD බව. මේකේ අපිට දෙනවා XB සමානයි CX බව. අපිට ඔප්පු කරන්න තියෙන්නේ AC සමානයි BD බව. කොහොමද ගත්තේ? කවුද උදව් කරන්නේ? කොදුවල හැදුවේ නැද්ද ගණන්? සිලුනි කතා කරන්න ඉන්දීවරි විමාෂා ශමීෂා ACBD සමාන නම් ACBD සමාන බව තමයි පෙන්වන්න තියෙන්නේ. මේ දෙන්න සමානයි. කවුරුත් හදලා නැහැ වගේ. චන්දිය හැදුවේ නැද්ද? හැදුවස. දුල්නේ? මේ ගාන හැදුවේ නැහැ. සේමිත
මේකට නිර්මාණයකට යන්න වෙනවා අනිවාර්යයෙන් නේ චන්දිරු. මොකද්ද කරපු නිර්මාණය? සර් නිර්මාණයක් කරේ නෑ සර්. කොහොමද ගත්තේ ඒක? සර් ඔය ACX ත්‍රිකෝණය DBX ත්‍රිකෝණයයි අංග සමග. මේ දෙන්නම අංග සම කරා. ඔව් සර්. ඊට ඉස්සෙල්ලා මේ කෝණයට මේ කෝණය සමානයි කියලා පෙන්න ගන්න ඕන. නේ? ඒක නෑ මුල්ට සර් ගන්න. මේ අතන අර එකම වෘතේ එකම වෘත ආ මේ ඛණ්ඩය පැත්තට මෙතනින් ගත්තේ. මේ ඔව් දෙන්න සර් සමානයි. ඒකයි. අතන මෙයයි පොදු කෝණයයි පාදය ගත්තා. පොදු කෝණයක් තියෙනවා. මෙයා පොදු කෝණය. කෝණයයි පාදය යටතේ. ඔව් සර්. මෙතන එහෙම එනවා. ඔව් මේ දෙන්නකින් ගන්නත් පුළුවන්. නැත්නම් මේ දෙන්න ගත්තොත් මේ කෝණ දෙක සමානයි කියලා පෙන්නන්න ඕන. තව පීවරක් වැඩිපුර යනවා. නේ? මෙතන පොදු කෝණය තියෙනවා. ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. අංග සම වුණාම අනුරූප අංග විදිහට මේ පාද දෙක සමාන වෙනවා. අනුරූප පාද විදිහට මේ දෙන්න සමාන කරගන්න පුළුවන්. ඔව් ඒක ලේසි. අනිත් අයත් මං හිතන්නේ එහෙම වෙන්නේ නැති අරන් තියෙන. තව හදපු අය ඉන්නවනම් ඉදිරිපත් කරන්න. මං ලියන්නේ ඉස්සෙල්ලා. තව කොහොමද ගත්තේ? එහෙමනම් එන්නේ මෙහෙම. අපි ගන්නවා ACX ත්‍රිකෝණේ හා ACX ත්‍රිකෝණේ සහ DBX ත්‍රිකෝණේ. DBX ත්‍රිකෝණේ. DBX ත්‍රිකෝණේ අපි අංග සම කරනවා ACX ත්‍රිකෝණේ CAX කෝණය සමානයි BDX කෝණය. ඒ දෙන්න සමාන වෙනවා. එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. ඊට පස්සේ අපි ගන්නවා AXD AXC කෝණය. AXC BXD පොදු කෝණය. පොදු කෝණයක්. ඊට පස්සේ අපි ගන්නවා BX සමානයි CX. BX සමානයි CX දත්තය. එම නිසා අපි කියනවා ACX ත්‍රිකෝණය අංග සමයි DBX ත්‍රිකෝණය. ඒකට එන්නේ කෝණයයි පාදයයි. කෝණයයි පාදයයි. එම නිසා අපි කියනවා මේ දෙන්න සමානයි. එතකොට අපිට කියන්න පුළුවන් එම නිසා BD නැත්නම් AC සමානයි BD. AC සමානයි BD හේතුව අංග සම ත්‍රිකෝණවල අනුරූප පාද. අංග සම ත්‍රිකෝණවල අනුරූප පාද සමාන වෙනවා. ඔන්න ඔය විදිහට. අංග සම ත්‍රිකෝණවල අනුරූප පාද. අවශ්‍ය කෙනෙක් ලියාගන්න ඉක්මනට.
හරි පුතේ. අපි ඊළඟ ගැටලුවට එමු. ඒ තමයි ප්‍රශ්නාංක 8. ප්‍රශ්නාංක 8. ප්‍රශ්නාංක 8 අපි බලමු. මේ විදිහට මේකේ දීලා තිනවා මෙතන q, මෙතන x, මෙතන s, මෙතන r, මෙතන p. මේ දෙන්න සමානයි. සාධනය කළ යුත්තේ xp සමානයි xq බව. xq බව තමයි ඔප්පු කරන්න තියෙන්නේ. xp සමානයි xq බව. දීලා තියෙනවා xs සමානයි sr බව. ඔව් අපිට උදව් කරන්න දුල්නෙත් සූදානමින් ඉන්නවා. කියන්න බලන්න. මොකක්ද කරේ? xxr සමානයි srx. ඔව් මේ දෙන්න සමානයි. මේ කෝණ දෙක සමානයි එතකොටනේ. ඔව්ද? ඊපස්සේ srx සමානයි xqp. එකම වෘත්ත ඛණ්ඩයේ කොහොමද? මේ දෙන්න සමානයි. ඔව්. මෙයත් එකම වෘත්ත ඛණ්ඩයේ කෝණනේ. ඔව්ද? ඊට පස්සේ මේ දෙන්න සමානින්ද මේ දෙන්න සමානයිනේ. ඔව්. ඒ විදිහට ගන්න පුළුවන්. එකම වෘත්ත ඛණ්ඩයේ කෝණවලින්. අපි කියනවා මුලින්ම කියනවා XSR ත්‍රිකෝණයේ මේ ත්‍රිකෝණයේ XS සමානයි XR. ඒක දත්තය. එම නිසා අපි කියනවා XRS කෝණය සමානයි XSR කෝණය. හේතුව සමාන පාදවලට සම්මුඛ කෝණ. සමාන පාදවලට සම්මුඛ කෝණ. එතකොට මේ කෝණ දෙක සමානයි. තවද අපි කියනවා XRS කෝණය මේක අපි අංක 1 කියලා තියාගමු. XRS කෝණය සමානයි අපිට ගන්න පුළුවන් XQP කෝණයට. XQP කෝණයට හේතුව එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. තවද අපිට ගන්න පුළුවන් XSR කෝණය සමානයි QPX කෝණයට. ඒකටත් හේතුව ඒකමයි. එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. මේක අපි 2 මේක 3 කියලා තියාගමු. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් එකට අණුව අපිට ගන්න පුළුවන් මේ දෙන්න සමානයි XRS. එතකොට XSR එකට අණුව අපිට කියනවා XQP සමානයි QPX වේ. XQP සමානයි QPX වේ. එම නිසා අපි කියනවා PX සමානයි XQ වේ. හේතුව සමාන කෝණවලට සම්මුඛ පාද. PX සමානයි XQ වේ සමාන කෝණවලට සම්මුඛ පාද. ඔන්න ඔහොමයි පුතේ. වෙනස් විදිහකට හදලා තියෙනවා නම් ඒත් ඉදිරිපත් කරන්න. අපි ඒ සම්පූර්ණ කරේ 31 පහ අභ්‍යාසය. 31 පහ අභ්‍යාසය.
දරුවනි ඔය විදිහට තමයි මේ අභ්‍යාසය සම්පූර්ණ වෙන්නේ. දැන් අපිට ඊළඟට තියෙන්නේ අභ්‍යාසය 31 6 අභ්‍යාසය. 31 6 අභ්‍යාසය පුතාලා කරලාද තියෙන්නේ? ඒ අභ්‍යාස ඔක්කොම කරලාද තියෙන්නේ? කොහොමද තත්ත්වයන්? 31 6 අභ්‍යාසය කරලාද තියෙන්නේ? චන්දිව් කරලාද තියෙන්නේ ඒවා? ඔව් සර්. ඔව් අනිත් අය කොහොමද 31 6 නම් අගේ සොයන්නේම තියෙන්නේ. ඒ ඔක්කොම කරාද 31 7ක් කරලාද තියෙන්නේ? සර් අර්ධ වෘත්තයේ කෝණ ඒක කරන්න. අර්ධ වෘත්තයේ කෝණ එක කරේ නැද්ද? අපි ප්‍රමේයන් ටික සාකච්ඡා කරානේ නේද? ඔව්. ප්‍රමේයන් එක සාකච්ඡා කරා. එහෙනම් පුතේ මෙහෙමයි. දැන් මම පොඩ්ඩකට දැන් මෙතනින් අද නවත්තනවා. ඊළඟට මම ආයි ඔයගොල්ලන්ම ආයි සතිය දවසක ආයි මුණ ගැහෙන දැන් ඔයගොල්ලෝ බ්‍රහස්පතින්දා අද දැන් සඳා බෝධුට අඟහරුවාද හෙට හෝ අනිද්දා ආයි තව පොඩි වෙලාවක් අරගෙන මොකද මේවා ටිකක් අකට්ටව සාකච්ඡා කරනකොට එපා වෙනවා. මේ ආයි අපි සාකච්ඡා කරමු 31 ඕගොල්ලෝ දැන් සම්පූර්ණ කරලා තියාගන්න 31 7 අභ්‍යාසයේ වෙනකම් 31 7 වෙනකම් සම්පූර්ණ කරලා තියාගන්න. ඒ කොටස් ටික ඊට පස්සේ අපි තව පැයකමාරක් අරගෙන සාකච්ඡා කරලා ඒක ඉවර කරනවා. මිශ්‍ර අභ්‍යාසයේ ගණන් දෙක තුනක් හදන්න උත්සාහ කරන්න අනිවාර්යයෙන්. මිශ්‍ර අභ්‍යාසයේ ගණන් ටික හදන්න. ඊට අමතරව අපිට ජායන් වල තියෙනවා ගණන් කීපයක් කතා කරන්න. මොකද මේ ජ්‍යාමිතිය ගණන් හැම එකම අපි සාකච්ඡා කරන්න ඕන විශේෂයෙන් මේ මිශ්‍ර අභ්‍යාසය නම් අනිවාර්යෙන් හදන්න ඕන පුතා. හරි? මේවා මාත් එක්ක හදන්නම ඉන්න එපා. ඔබට ගැටලු මතුවේයි. ඒව දෙතුන් සැරයක් උත්සාහ කරලා ඒව නිවැරදි කරගන්න බලන්න. ඊට පස්සේ බැරිම මොහොතක අපි බලමු කොහොමද වෙන්නේ කියලා. එකපාර අතාරින්න එපා. ජ්‍යාමිතිය කියන්නේ අංක ගණිත බීජ ගණිතයට හාස්පසින් වෙනස්. හිතන්න ඕන, පොඩ්ඩක් වෙහෙසෙන්න ඕන. ඒ වෙහෙසීම ඒ සැලසුම් කිරීම තමයි ඔයගොල්ලන්ගේ බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපිට මම බ්‍රහස්පතින්දා මේ ගැටලු සාකච්ඡා කිරීමට තියාගන්නේ නැහැ. බ්‍රහස්පතින්දා මම බොහෝ දුරට මෙන්න මේ පරිමාණ රූප පාඩමට තමයි එන්නේ. බ්‍රහස්පතින්දා පරිමාණ රූප පාඩමට එනවා. එතකොට ඒකට ඕගොල්ලෝ සූදානම් වෙන්න කෝණමාන එහෙම කෝණමාන ඕන වෙනවා, අඩිරූල ඕන වෙනවා, සුදු කොළ ටිකක් තියාගන්න. පරිමාණ රූප අපි ඒකේ ආරෝහණ අවරෝහණ කෝණ ගැන කතා කරලා පරිමාණ රූප පාඩම බ්‍රහස්පතින්දා පටන් ගන්නවා. ඒකට වෙනම සූදානම් වෙන්න. හාෆ් ෂීට් එකක් දෝන. හාෆ් ෂීට් කොළ කිහිපයක් තියාගන්න. කොළ 4 5ක් විතර තියාගන්න. උපකරණ නම් ඕන අඩිරූල කෝණමානේ මොකද කෝණමානේ මේ පරිමාණ රූප අඳින්න තියෙනවා අපිට. ඒ ගැන අවධානය යොමු කරන්න බ්‍රහස්පතින්දා එහෙමයි. ඔයගොල්ලන්ව මම කොහොම හරි තව පැයකමාරක වෙලාවක් ගන්නවා අපි අර ගැටලු ක්‍රමානුකූල පොඩ සාකච්ඡා කරන්න. පුළුවන් අය ඒ වෙලාවේ සම්බන්ධ වෙන්න. මොකද ඔබේ ගැටලු දැන් තමයි निराකරණය කරගන්න ඕනේ. හරි. එහෙනම් අදට මම මෙතනින් නවත්තනවා. මම 11 වෙනකන් තමයි සැලසුම් කරේ. මට පොඩි කාරණාවකට එළියට යන්න තියෙනවා. එතකොට මේ අපි අර විදිහට කරමු. හරි? එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. ආයිබෝවන්. අයිබෝන්. ආයිබෝන්. ආයි